මතක නැහැ ඉදා කවුද හිටියේ කියලා. කසුන් හිටියා. චානුක හිටියාද එදා? චානුක දිලෂාන්. ටානියත් හිටියා මට මතකයි. නිර්මාණෙත් හිටියා වගේ මට මතකයි. කියමු බලන්න මේ යතුරු පෝරුව ගැන. අපි ගොඩක් දේවල් කතා කරා කීබෝඩ් එක ගැන. අචල ඔයාම කන්ටිනියු කරන්නකො. කමක් නැහැ. පුළුවන් විදියට මං අර කිව්වේ වඩා හොඳයි එහෙම කියනවා නම් කියලා. වර්තමානයේ භාවිතා කරන ලබන යතුරු පෝරුව QWERTY කීබෝඩ් ලෙස හැඳින්වෙනවා. ඔව්. ඒකට හේතුව මොකද්ද පුතේ? ඒකට හේතුවක් අපි කතා කරා. යතුරු පූර්ව වම් කෙළවරේ සිට අම්මත් සිට ඔව් කවුරු හරි කලා ආරම්භක මුල් අක්ෂර 6 වන බැවි. හරියට හරි. ඔය ඉන්නේ නවෝද දෙන්නේ උත්තර very good. අන්න එහෙම තමයි ඉන්න ඕන. හොඳයි දරුවෝ. තව මොනවද මේ ගැන කියන්න පුළුවන්? කීස් 101ක් අඩංගු වෙනවා. හරි. පූර්වේ. සවි කොට ඇති උපකරණයට අනුව යතුරු සංඛ්‍යාව වෙනස් වෙනවා. ඔව්. සාමාන්‍යයෙන් මොන වගේ දේවල් වලද ඒක වෙන්නේ පුතේ? ලැප්ටොප් පරිගණකවල, පාම් ටොප් පරිගණකවල. හරි. අපි තව විශේෂ කරුණු ටිකක් කිව්වා නේද? තව විශේෂ කරුණු ටිකක් කිව්වා. මොනවද ඒ විශේෂ කරුණු? යතුරු පූර්ව හැසිරවීමේදී දෑතුන් භාවිතා කරන්න ඕන. අත් දෙකේම ඇඟිලි. ඔය විශේෂ කරුණු දෙකක් ගැන අපි සඳහනක් කරා. හොඳයි. මතකේ හොඳයි ගොඩක් දුරට කවුද අපි උත්තර දුන්න නිර්මාණි එතකොට කසුන් අචල හසින්දුත් උත්තර දුන්න මට මතක විදියට නේද? හසින්දුත් මේ ගැන උත්තර දුන්නා. ගොඩක් හොඳයි. ඔන්න දැන් එක එක්කෙනා ටික ගිලිහි යනවා. දැන් 14යි. අවුට් වෙනවා. ඇයි මේ අවුට් වෙන්නේ? මේ කසුන් මෙන්න අවුට් වෙනවා කට්ටිය. මට ඔයිත් එක්කම කියමු බලන්න මේ පරිගණක පද්ධතියේ ලක්ෂණ මොනවද? කාටද මතක දැන් මේ මුල තේවල් පොඩ්ඩක් අහනවා. පරිගණක පද්ධතියේ ලක්ෂණ මොනවද? දෙන්නකෝ අපිට හොඳ උත්තරයක්. පරිගණක පද්ධතියේ ලක්ෂණ මොනවද අපිට කියන්න පුළුවන්? වේගවත් බවට ඉහළ. ඔව්. විශ්වසනීය භාවය. ගබඩා කළ ගන්න පුළුවන්. හැඟීම් දැනීම් මොමද බහුකාර්ය භාවයෙන් යුක්ත වේ.
ඔයගොල්ලෝ ඉන්න 35ක් වගේ ඉන්නවා. 35ක් 34ක් වගේ ඉන්නවා. මම මේ 4 වෙනි මාසේ 21 වෙනිදා ඔයගොල්ලන්ගේ ඇටෙන්ඩන්ස් එකක් බැලුවා. දැන් මම මේ මට හම්බුණා මයි ගාව තිබිලා 4 වෙනි මාසේ 21 ඇටෙන්ඩන්ස් එකක්. එතන තියෙනවා 35ක් ඔයගොල්ලන්ගේ ඇටෙන්ඩන්ස් එක. මේ මතකේ දස්සම් කරපො. 35ක් ඉන්නවා ක්ලාස් එකේ. මට කියන්නකො තොරතුරු වල ලක්ෂණ ටිකකුත්. ඔයිත් එක්කම. කසුන්ම විතරක් නෙමෙයි ඉතින්. මේ කලින් මුල ඉඳන් ඔව් අචල කියන්න. මවිතය දානවන ක්‍රියාවක් ඇති කරවයි ක්‍රියාත්මක කිරීමට පොළඹවයි ආර්ථික සම්පතක් යම්කිසි සම්බන්ධතාවයක් පෙන්නුම් කෙරේ. හරියටම හරි. ඔව්. මොනවද එතකොට මේ තොරතුරු වල ගුණාත්මක බව වැඩි වෙන්න බලපාන සාධක? අදාළ බව, සම්පූර්ණ බව, නිවැරදි බව, පැහැදිලි බව, නියමිත වේලාවට ලබාගත හැකි වීම, සංවේදනයේදී හොඳින් භාවිතා කළ හැකි වීම. හොඳයි. මට ඒත් එක්කම කියන්නකො පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. මිනිසා විසින් නිර්මාණය කරන ලද අද ඉලෙක්ට්‍රොනික බහුකාර්ය උපකරණ. තව ටිකක් කිව්වොත් දෘඩාංග මෘදුකාංග එකතුවකින් නිර්මාණය වී ඇත. තව පරිගණකය තුළට දත්ත ඇතුළත් කර හැරසුම් කළ වේගවත් හා නිවැරදිව කාර්යක්ෂම තොරතුරු බවට පත් කර ගැනීම. ඔව් හොඳයි. අපේ දරුවෝ හොඳයි. කරන වෙනුවෙන් ගබඩා කොට තබා ගැනීම. ඔව්. හොඳයි මතකේ හොඳයි. මතකේ හොඳයි අපේ දරුවෝ. යතුරු පූර්ව ගැන කතා කරා. හැබැයි මේ විදිහට මේක දිගටම කරගෙන යන්න ඕන. ඔව් එදා අපි කතා කරා අවසානයේට යතුරු පූර්ව පාවිච්චි කරද්දී යතුරු පූර්ව භාවිතා කරද්දී සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් ගැන. ඒ කරුණු වලින් මුලින්ම ගත්තොත් මුල්ම කරුණ උනේ විශේෂිත යතුරු වලින් සිදු කරන විශේෂිත කාර්යයක්. මේ වෙද්දි සමහර වෙලාවට ඒ ගැන දන්න දරුවෝ ඇති, සමහරට නොදන්න දරුවෝ ඇති. හොඳයි මට අත් උස්සන්න බලන්න මේ යතුරු වලින් කරන විශේෂිත කාර්යයන් පිළිබඳ. මේ යතුරු විශේෂිත කොටස් කීපයකට බෙදෙනවා. ඒ කරුණු කාරණා පිළිබඳ දන්න දරුවෝ මේ වෙනකොට එහෙම දන්න අය ඉන්න පුළුවන්. මට අත් උස්සන්න බලන්න ඕකේ රේස් හෑන්ඩ් දාන්න බලන්න මේ පිළිබඳ දැනුමක් අවබෝධයක් තියෙන ළමයි. මොකද පරිගණක පාවිච්චි කරනවා දැන් ළමයි ඉපදිලා අවුරුදු 5ක් 6ක් විතර යනකොට ඉඳන් කම්පියුටර්ස් පාවිච්චි කරනවානේ. කම්පියුටර්ස් ස්මාර්ට්ෆෝන් තමයි ඒගොල්ලන්ගේ ලෝකේ. ඒක නිසා මේ ගැන දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. තියන අය ඇති. අත උස්සන්න බලන්න මේ කීබෝඩ් එකේ කීස් ගැන අවබෝධයක් තියෙන දරුවෝ. කවුරුත් නැහැ කාටවත් අවබෝධයක් නැහැ. අචල කසුන් තීක්ෂණ නවෝද අවබෝධයක් නැද්ද කීබෝඩ් එක ගැන? කීබෝඩ් එකේ අකුරු ගැන? කෝ සද්දයක් නැහැ නේපා. මං ඇහුවේ එහෙම පොඩි අය අවබෝධයක් තියෙන දරුවෝ ඉන්නවනම් අත උස්සන්න කියලා. පොඩ්ඩක් අහන්න කතා කරන්න. එහෙම අය නැද්ද? පේන විදිහට නෑ මං හිතන්නේ. කිසිම සද්දයක් නෑ. හැබැයි අර පන්තියේදී නම් ඕම නෑ. නේ කසුන් අද නැද්ද ඔයගොල්ලන්ගේ නේද ඉන්නේ තාරික් කියන ළමයා? නේද? ඔව් සර් මම
ඔව් සර් මම මැසේජ් එකක් දැම්මා රිප්ලයි නැහැ තාම ඊයේ දැම්මේ right 11ට විතර තාම නැහැ. තාරික් එක දවසක් ක්ලාස් එකට ආව මට මතකයි ගිය සතියේ බ්‍රහස්පතින්දා ආව ක්ලාස් එකට ඔව් සර් මට හොඳට මතකයි ඔය ටික දෙනෙක්ගේ නම් මට මතකයක් තියෙනවා right අපි බලමු එහෙනම් මොනවද මේ පොද යතුරු පුරව ගැන අහපු ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දුන්නේ නැහැ. ඒ කියන්නේ අවබෝධයක් නැහැ කියලාද? හා? අචල එච්චර නෑද? එච්චර නැහැ. ඒ කියන්නේ ටිකක් තියෙනවා. බලමු මොනවද දන්නේ කීබෝඩ් එකේ කීස් ගැන? ඒක අර එහෙම පාවිච්චි කරලා නෑ ගෙදර නෑ ලැප්ටොප් කම්පියුටර් හරි. ඒ වුණාට අපි ස්මාර්ට් ෆෝන් එක තියෙනවනේ. ෆෝන් එකේ කීස් පාවිච්චි කරනවානේ. ඈ? ඔව් ඔන්න ආවා. මැසේජ් එකක් ආවා චානුක දිල්ෂාන්ගේ. ඔය තියෙන ටයිපින් කීස් අකුරු ලිවීම ෆන්ක්ෂන් කීස් හොඳයිනේ මේ අපේ දරු මේ තියෙන්නේ. හාන්න ඔය තියෙන. මේ හොඳයි මටත් ඕනේ මෙහෙම තමයි. මේ දන්න දේවල් කියන හොඳයි. චානුක දිල්ෂාන් එවලා තිනවා ෆන්ක්ෂන් කීස් හසින්දු යමාල් එවලා තිනවා ටයිපින් කීස් අකුරු ලිවීම ෆන්ක්ෂන් කීස් ස්පෙෂල් කීස් කන්ට්‍රෝල් කීස් නියුමරික් කීස් හොඳයි. හොඳටම හොඳයි මෙහෙම තමයි ඉන්න ඕන අපිත් එක්ක. කතා කරමින් ආන දේවල් වලට උත්තර දෙමින් යන්න ඕන. අන්තිමට ක්ලාස් එක තියෙ 24 නේ 24 ක්ලාස් එක තියෙන්නේ. අන්තිම ක්ලාස් එක තියෙ 24. right. මම මේ ෂෙයා කරපු වින්ඩෝ එක ඔයගලන්ට පේනවද? මම මේ ෂෙයා කරලා තියෙන දේ ඔයගලන්ට පේනවද මේ කළු පාට බෝඩ් එකේ කීබෝඩ් එකකුත් එක්ක පේනවද ඔයගලන්ට? ඔව්ද? right. මට දැනගන්න ඕන අපි මේ ගැන කතා කරන්න කලින් අපේ දරුවෝ හැමෝටම මේක පේනවද කියන එක. මං හිතනවා පේනවද? ඔව් සර් සර් right. හොඳයි. මට උත්තර දුන්නේ තුන් දෙනෙක්. කවුරු හරි නැහැ කිව්වද? හරි. ඔව්. පේනවා සර්. පේන්නේ නැහැ සර්. අන්න ප්‍රමෝදයා කියනවා පේන්නේ නැහැ කියලා. ටානියාට පේනවා. මට පේනවා. හරි. right. හොඳයි. ඒ කියන්නේ හැමෝටම මේක පේනවා. very good. මේ කීබෝඩ් එක දිහා බලපුවාම ඔයගලන්ට පේනවා මේ කීබෝඩ් එකේ තියෙන යතුරු. එහෙම නැත්නම් පේන්නේ නැහැ සර්. ඒ කවුද? සඳුනිකට වෙන්නේ නෑලු. කාටද? සඳුනිකාට පේන්නේ නැහැ. අනිත් අයට පේනවනේ ඔක්කොම. ඔව් සර්. right. අර ඉන්නකෝ බලන්න මං ආයි මේක අයින් කළා. ෂෙයා එක ස්ටොප් කළා මං ආයි ෂෙයා එකක් දාන්න. මම ෂෙයා එක ස්ටොප් කරා. දැන් මං ආපහු ෂෙයා එකක් දානවා ඔයගලන්ට. දැන් බලන්න හැමෝටම පේනවද කියලා? පේන අය හයියෙන් කියන්න නැත්නම් මට ඇහෙන්නේ නැහැ. පේන්නේ නැත්නම් නැහැ කියන්න ඕන. පේන්නේ නැහැ සර්. පේන්නේ නැහැ සර්. කාටවත් පේන්නේ නැහැ. නෑ සර් පේන්නේ අනේ පර කාටවත් පේන්නේ නෑ. කළු තිරයක් විතරයි සර් පේන්නේ. හරි right.
දැන් බලන්න පේනවද කියලා? පේන සර්. පේනවා. කළු තිරේ කීබෝඩ් එක. right. ඔව් දැන් මං හිතනවා හැමෝටම මේක පේනවා කියලා. right. මේම අපහසුතාව මැද්දේ තමයි දැන් අපිට මේ කරන් යන්න වෙලා තින්නේ. ඒ නිසා කොහොමාරි මේ ටික කරගමු. right. මේ කීබෝඩ් එක බැලුවහම අපිට පේනවා මේ කීබෝඩ් එකේ තියෙන කීස් එහෙම නැත්නම් යතුරු විවිධ වර්ණ වලින් ලකුණු කරලා තියෙනවා. විවිධ වර්ණ වලින් ලකුණු කරලා තියෙනවා. ඒකේ අපි ගත්තොත් රෝස පාටට නිකන් තද රතු පාටට හුරු වර්ණයෙන් ලකුණු කරලා තියෙනවා මෙන්න මෙතන මේ කීස් කීපයක්. මම ඊතල කීපයක් දානවා නිල් පාටින්. නිල් පාටින් නෙමෙයි අපි රතු පාටින්ම දාමු. මේ රතු පාටින් ලකුණු කරපු යතුරු වලට එහෙම නැත්නම් පොදුවේ තමයි මම මේ ඊතල දැම්මේ. මේවට කියනවා අපි විශේෂිත නමක් මේ කීස් වලට. කීබෝඩ් එකේ මේ රතු පාටින් මම ලකුණු කරලා තියෙන කීස් වලට කියනවා විශේෂිත නමක්. මොනවද? මෙහෙයුම් යතුරු. එහෙම නැත්නම් controlling keys. මෙහෙයුම් යතුරු එහෙම නැත්නම් controlling keys. මේ මෙහෙයුම් යතුරු එහෙම නැත්නම් මේ controlling keys පාවිච්චි කරන්නේ මේ අතුරු තනිව හරි එහෙම නැත්නම් එකට එකතුව හරි යම්කිසි කාර්යයක් කරගන්න කාර්යයක් හරි යම්කිසි කාර්ය කීපයක් හරි යම් ක්‍රියාවක් හරි සිද්ධ කරගන්න. අපි ඒ ගැන තව ඉදිරියේදී කතා කරනවා. දැනට මේ ටික අපි ඉගෙනගෙන අපි වෙනම ඉස්සරහට කොහොමද මේ ක්‍රියාව කරන්නේ කියලා. මේ control keys එහෙම නැත්නම් මෙහෙයුම් යතුරු පාවිච්චි කරන්නේ තනිව හරි එහෙමත් නැත්නම් කිහිපයක් එකට හරි එකතු වෙලා එකතු කරගෙන යම්කිසි කාර්යයක් සිද්ධ කරා. මෙහෙයුම් යතුරු මෙහෙයුම් යතුරු එහෙම නැත්නම් ඒකට කියනවා අපි controlling keys. අනිව හරි එහෙමත් නැත්නම් එකට එකතු හරි යම්කිසි කාර්යයක් කරගන්න තමයි මේ මෙහෙයුම් යතුරු එහෙම නැත්නම් controlling keys පාවිච්චි කරන්නේ. දැන් මේ මගේ අතේ තියෙන කීබෝඩ් එක පේනවද ඔයගොල්ලන්ට? පේනවද මේ කීබෝඩ් එක? ඔව් සර්. right. මේ කීබෝඩ් එකේ මෙතන තියෙනවා මේ control කියලා CRL කියලා කී එකක් මේ පැත්තේ. ඊළඟට තව එකක් තියෙනවා මේ ALT කියලා. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා ඒ විදිහටම ALT කියලා කී එකක්. TTRL කියලා කී එකක්. ඊට පස්සේ මේ window එකක mark එක තියෙන කී එකක්. මෙන්න මේව ඔක්කොම ඔයගොල්ලන්ට මේ පේන රූප සටහනේ ලකුණු කරලා තියෙන රතු පාටි. ඊට පස්සේ උඩ කෙළවරේ ඔයගොල්ලන් පේන විදිහට වම් පැත්තේ උඩ කෙළවරේ තියෙනවා ESC කියලා කී එක.
ඒකට අපි කියනවා escape key කියලා. ඊට පස්සේ මේ CTRL කියන key එක අපි කියනවා control key කියලා. අපි ඒවත් වෙන වෙනම බලමු මොනවද මේ කියන්නේ කියලා. මේ ESC කියන නමින් පෙන්වන්නේ මොකද්ද? අපි ඉංග්‍රීසි භාෂාවෙන් මේක ලියමු. escape. escape කියන key එක. ඊට පස්සේ CTRL කියන key එකෙන් පෙන්වන්නේ control key. control. ALT කියලා තව key එකක් මෙතන තියෙනවා. Alt. ඒ වගේම මේ කීබෝඩ් එක දෙපැත්තෙම තියෙනවා මේ control escape එක key එකයි තියෙන්නේ. control කියලා keys දෙකක් තියෙනවා දෙපැත්තේ. alt කියලා keys දෙකක් තියෙනවා මේ keyboard එක දෙපැත්තේ. මේ වයින් කරන්නේ තනිව හෝ එකතුව, ඒ කියන්නේ එක key එකක් පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් මේ key එකක් එක්ක තවත් key එකක් පාවිච්චි කරලා. ඒ කියන්නේ අපි control කියන key එකත් එක්ක control A කියලා පාවිච්චි කරන්න පුළුවන්, control C පාවිච්චි කරන්න පුළුවන්. අන්න එහෙම මේ යතුර සමග තවත් යතුරක් පාවිච්චි කරලා. එමත් නැත්නම් මේ යතුර තනිව පාවිච්චි කරලා යම්කිසි ක්‍රියාවක් සිදු කරන්න පුළුවන්. ඒ නිසා මේවට කියනවා controlling keys, මෙහෙයුම් යතුරු. ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා කහ පාටින් ලකුණු කරපු යතුරු විශාල ප්‍රමාණයක්. කහ පාටින් ලකුණු කරපු විශාල ප්‍රමාණයක් යතුරු අපිට දකින්න ලැබෙනවා. බලමු මොනවද මේ කහ පාටින් ලකුණු කරපු යතුරු කියලා. මේ යතුරු අතරේ අපිට පේන්න තියෙනවා මේ අක්ෂර එක්ක අක්ෂර අඩංගු වෙච්ච යතුරු. මම මේ තනින් තන ලකුණු කරනවා අක්ෂර අඩංගු වෙච්ච යතුරු තියෙනවා. ඊට අමතරව විරාම ලක්ෂණ සංඛ්‍යා අඩංගු යතුරු තියෙනවා. මේවා අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් යතුරු ලේඛන සකස් කිරීමේදී. ඒ කියන්නේ යම්කිසි ලියුමක් ටයිප් කරනකොට අපි දැන් ඔයගොල්ලෝ Word එකේ ගිහිල්ලා වැඩ කරනවානේ. Word එකේ විවිධ assignments ටයිප් කරනවා. එතකොට Excel එකේ වැඩ කරනවා. අපි ඒ කරන වැඩවලට අපි කියන මොනවද යම් කියන්නේ ටයිප් කරලා කරන ඒවාට අපි කියනවා යතුරු ලේඛන සකස් කරනවා කියන්නේ. අන්නේ යතුරු ලේඛන සකස් කරන අවස්ථාවලදී මේ මම මේ ලකුණු කරපු අක්ෂර, එතකොට සංඛ්‍යා, ඊට අමතරව තව තියෙනවා විරාම ලක්ෂණ, ඊටත් අමතරව තව තියෙනවා විවිධ සංකේත.
මේවා පාවිච්චි කරනවා විවිධ යතුරු ලේඛන කටයුතු වලදී. ඊටත් අමතරව තව මෙතන දකින්න ලැබෙන විශේෂ යතුරු කීපයක්. කැප්ස් ලොක් කියලා එකක් ඕගොල්ලන්ට පේනවා. shift කියලා කී එකක් තව පේන්න තියෙනවා. shift කියලා කී දෙකක් තියෙනවා දෙපැත්තක. tab කියලා කී එකක් පේන්න තියෙනවා. මේ backspace කියලා තව කී එකක් තියෙනවා. enter කියලාත් කී එකක් තියෙනවා. මෙන්න මේ යතුරුත් පාවිච්චි කරන විශේෂිත අවස්ථා තියෙනවා. අපි ඒ ගැන කතා කරනවා වෙනම. ඒ ගැන ඒ ටික ගැන එතකොට මේ escape control alt කියන කීස් ටික ගැන අපි කතා කරනවා වෙනම. මේ මෙහෙයුම් යතුරු වල තියෙන විශේෂිත වූ යතුරු තමයි මේ alt control escape කියන යතුරු. ඒවා ගැන ක්‍රියාකාරීත්වය වෙන වෙනම කතා කරනවා. දැනට හඳුනගමු මේවට කියන්නේ පොදුවේ කියන නාම ටික. control alt escape කියන කීස් වලට ඊට පස්සේ window key එකට අපි කියනවා මෙහෙයුම් යතුරු. එහෙම නැත්නම් controlling keys. ඊට අමතරව තව තියෙනවා මේකේ සංඥා, එතකොට විරාම ලක්ෂණ, අක්ෂර සහ විවිධ සංඛ්‍යා අඩංගු යතුරු. ඒ යතුරු වලට අපි කියනවා අනුලක්ෂණ යතුරු කියලා. එහෙමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා character keys. අනුලක්ෂණ යතුරු එහෙමත් නැත්නම් character keys. ඒවා පාවිච්චි කරනවා මොන අවස්ථාවේදීද? අපි විවිධ යතුරු ලේඛන සකස් කරන අවස්ථාවන් වල. ඔය අක්ෂර, සංඥා, ඉලක්කම්, සංකේත, විරාම ලක්ෂණ වගේ දේවල් පාවිච්චි කරනවා යතුරු ලේඛන සකස් කරන අවස්ථාවන් වල. එතකොට ඒත් එක්කම මේ ඔය අනුලක්ෂණ යතුරු ගොඩේ තියෙන තවත් විශේෂිත යතුරු කීපයක්. tab කියලා තියෙනවා, caps lock කියලා තියෙනවා, shift කියලා තියෙනවා, enter, backspace. ඔන්න ඔය කියන යතුරුත් පාවිච්චි වෙන්නේ මෙන්න මේ යතුරු ලේඛන කටයුතු සකස් කරන අවස්ථාවේදීම තමයි. හැබැයි ඒ වයින් විශේෂිත වූ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ පිළිබඳ අපි වෙනම කතා කරනවා. දැනට අපි මතක තියාගමු මේ කහ පාටින් ලකුණු කරපු සියලුම යතුරු ගැනෙන්නේ අනුලක්ෂණ යතුරු ගණයට. අනුලක්ෂණ යතුරු එහෙමත් නැත්නම් character keys. අනුලක්ෂණ යතුරු එහෙම නැත්නම් අපි කියනවා character keys කියලා. මේ වෙද්දී අපි අකුරු වර්ග මේ යතුරු පුවරුවේ තියෙන අකුරු වර්ග 3ක් ගැන අකුරු වර්ග 2ක් ගැන කතා කරා. යතුරු වර්ග 2ක් ගැන කතා කරා. මෙහෙයුම් යතුරු සහ අනුලක්ෂණ යතුරු. ඊළඟට උඩින්ම පේන්න තියෙන ඕගොල්ලන්ට නිකන් දම් පාටට හුරු වර්ණයකින් ලකුණු කරලා දම් පාටට හුරු වර්ණයකින් ලකුණු කරලා F1, F2, F3, F4, F5, F6, F7, F8, F9, F10,
F11 F12 කියලා යතුරු කාණ්ඩ තුනක් තියෙනවා වෙන්වෙන්ව ලකුණු කරපු යතුරු කාණ්ඩ තුනක් තියෙනවා. මේ යතුරු භාවිතා කරනවා විවිධ වූ විශේෂිත කාර්යයන් සිදු කරන්න. ඒ කාර්යයන් වැඩසටහනින් වැඩසටහනට වෙනස්. මේ අතුරු පාවිච්චි කරන යම් යම් විශේෂිත වූ කාර්යයන් සිද්ධ කරන්න ඒ කාර්යයන් වැඩසටහනින් වැඩසටහනට වෙනස්. දැන් අපි සමහරලාට මේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා කම්පියුටර් එක කියන්නේ නැවත කියන්නේ රීස්ටාර්ට් කරලා ඉවරලා කම්පියුටර් එක බූට් වෙන අවස්ථාවේදී අපි මේ F8 කියන කී එක ප්‍රෙස් කරනවා. මොකද්ද මොනවා හරි දෘඩාංගමය ගැටලුවක් මේ පරිගණකයේ ඇති වෙලා තියෙනවනම් අන්න ඒ පිළිබඳ සොයා ගැනීමේදී මේ F8 කියන කී එක ප්‍රෙස් කරාම මේකේ තියෙනවා සේෆ් මෝඩ් කියලා එකක්. අන්නේ සේෆ් මෝඩ් කියන මෝඩ් එකට යන්න පුළුවන් මේ F8 කියන කී එක ප්‍රෙස් කරාම. ඒ කියන්නේ මේ කම්පියුටර් රීස්ටාර්ට් වෙන අවස්ථාවේදී මම මේ උදාහරණයක් විදියට කිව්වා. මොකද මේ කීස් ටික වැඩසටහනින් වැඩසටහනට වෙනස් වෙනානේ පාවිච්චි කරන විදිය. ඒකයි මම කිව්වේ. ඊළඟට තවත් ගත්තොත් අපි මේ පරිගණකය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී සමහර වෙලාවට මැසේජ් එකක් එන්න පුළුවන් ලැප්ටොප් එකක් වගේ නම් මේකේ බැටරිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් බැටරි එක බැහැලා නම් මැසේජ් එකක් එනවා සමහර ලැප්ටොප් වල මේක මේ බැටරිය බැහැලා තියෙන්නේ නමුත් මේක ක්‍රියා කරන්න අවශ්‍ය නම් ඒ මට්ටමින් හරි F1 කියන යතුර හරි F2 කියන යතුර හරි ප්‍රෙස් කරන්න කියලා. අන්න ඒ අවස්ථාවේදී අපි මේ F1 කියන යතුර හරි F2 කියන යතුර හරි ප්‍රෙස් කරනවා. එහෙම ප්‍රෙස් කරාට පස්සේ පරිගණකේ ලැප්ටොප් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි මේ කියන්නේ මේ F1 2 3 4 5 6 7 8 9 10 11 12 කියන යතුරු විවිධ වූ විශේෂිත කාර්යයන් ඉටු කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඒ කරන කාර්යයන් වැඩසටහනින් වැඩසටහනට වෙනස් වෙනවා. අපි ඒවා බලමු. කොහොමද මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසාම මේ යතුරු කාණ්ඩ හඳුන්වනවා කාර්ය යතුරු කියලා. කාර්ය යතුරු කියලා. එහෙමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා function keys. කාර්ය යතුරු එහෙමත් නැත්නම් function keys. කාර්ය යතුරු function keys. කාර්ය යතුරු ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා function keys කියලා. දැන් මම මේ කියන දේවල් හොඳට මතකේ තියන් ඉන්නවනේ මම ආපහු අහනවා මේ පාටින් ලකුණු කරපු යතුරු මොන වගේ කාර්යයන්ටද පාවිච්චි කරන්නේ මේ වර්ණයෙන් පාවිච්චි කරපු පාට කරපු යතුරු මොන වගේ කාර්යයන්ටද පාවිච්චි කරන්නේ කියන එක මම අහනවා. right
දැන් අපි මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා යතුරු වර්ග 3ක් ගැන. තවත් තියෙනවා අපිට මේකේ විවිධ වර්ණ වලින් ලකුණු කළා යතුරු කාණ්ඩ කීපයක්. අපි බලමු ඒ මොනවද කියලා. ඔව් මේ කොළ පාටින් ලකුණු කරපු යතුරු මම ඒක දැන් ඊතල වලුත් ලකුණු කරා මේ කොළ පාටින් වර්ණ කරපු යතුරු පාවිච්චි වෙනවා මොකටද අපි යම්කිසි යතුරු ලේඛනයක් සකස් කරනවා නම් ඒ යතුරු ලේඛනය තුල අපිට ඉහළ පහළ ගමන් කරන්න ඊළඟට වමට දකුණට ගමන් කරන්න මොකද අපිට මේ යතුරු ලේඛනේ වචන සකස් කරන්න සිද්ධ වෙනවා යම් යම් වචන වල අඩුපාඩු වුණාම ඒ අදාළ ස්ථාන වලට ගිහිල්ලා ඒ අකුරු සකස් කර අක්ෂර නිවැරදි කරන්න සිද්ධ වෙනවා අන්න ඒ වෙලාවේදී අපිට මේ අකුරු තියෙන ස්ථාන වලට ගමන් කරන්න මේ කොළ පාට වර්ණයෙන් ලකුණු කරන ලද යතුරු ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ මේ යතුරු ලේඛනේ උඩට පල්ලෙහාට ගමන් කරන්න. දෙපැත්තට යතුරු ලේඛනේ ගමන් කරන්න. ඒත් මේ කොළ පාටින් ලකුණු කරපු යතුරු අපිට ප්‍රයෝජනවත් වෙනවා. තවත් දෙයක් අපි වෙබ් පිටුවකට පිවිසුනොත් අන්නේ වෙබ් පිටුවේ ඉහළ පහළ ගමන් කරන්න දෙපැත්තට ගමන් කරන්න මේ අතුරු ප්‍රයෝජනවත් වෙනවා. ඊට අමතරව යම්කිසි ෆයිල් එකක් එහෙමත් නැත්නම් යම්කිසි අක්ෂරයක් ඒ ස්ථානයෙන් ඉවත් කරන්න ඩිලීට් කරලා දාන්න. ඩිලීට් කරනවා කියන්නේ අපි ඉවත් කරනවා කියන එක. අන්න ඒ වගේ අවස්ථාවේදී ඒත් මේ කොළ පාටින් ලකුණු කරපු යතුරු අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේ කොළ පාටින් ලකුණු කරපු යතුරු වල අපිට පල්ලෙහායින් දකින්න ලැබෙනවා ඉහළට ලකුණු කරන ලද ඊතලයක්, පහළට ලකුණු කරන ලද ඊතලයක්, දකුණු අතට ලකුණු කරන ලද ඊතලයක්, වම් පසට ලකුණු කරන ලද ඊතලයක්. මෙන්න මේ ඊතල වලින් ලකුණු කරපු යතුරු වලට අපි විශේෂිත නමක් කියනවා එතෙන්දී. ඒවට කියනවා ඇරෝ කීස් කියලා. ඇරෝ කීස්. සහ මේ කොළ පාටින් ලකුණු කරපු සියලුම යතුරු වලට අපි කියනවා සංචලන යතුරු. ඒ කියන්නේ නැවිගේෂන් කීස්. නැවිගේෂන් කීස්. නැවිගේෂන් කියලා කියන්නේ අපිට යමකට පාර පෙන්වනවා, මඟ පෙන්වනවා. මඟ පෙන්වන යතුරු. එහෙම නැත්නම් සංචලන යතුරු. නැවිගේෂන් කීස්. දැන් අපි මෙතන තියෙනවා හෝම් කියලා බටන් එකක්. මම උදාහරණයක් විදිහට කියන්නම්. මේ කොළ පාටට ලකුණු කරන ලද යතුරු කාණ්ඩ ඇතුලේ තියෙනවා හෝම් කියලා යතුරක්. අපි වෙබ් පිටුවක යම්කිසි කාර්යභාරයක් සිද්ධ කරන අවස්ථාවේදී අපි මේ හෝම් කියන යතුර ප්‍රෙස් කරොත්, හෝම් කියන බටන් එක ප්‍රෙස් කරොත් මොකක්ද වෙන්නේ? අර වෙබ් පිටුවේ අපි ඉබේටම යනවා හෝම් පේජ් එකට. දැන් වෙබ් පිටුවක් ගත්තාම මේකේ හෝම් පේජ් එකක් තියෙනවා. ඊට අමතරව අනිත් එක්ස්ට්‍රා සබ් පේජස් තියෙනවා. හෝම් පේජ් එක කියලා කියන්නේ මුල් පිටුව. ඒකට අපිට හදිස්සිය ඉක්මනින් හෝම් පේජ් එකට යන්න ඕන නම් ඒ අදාළ වෙබ් පිටුවේ මොකද්ද කරන්නේ? ටග් ගාලා කීබෝඩ් එකේ තියෙන හෝම් කියන බටන් එක ප්‍රෙස් කරා. ප්‍රෙස් කරව ගමන් ටග් ගාලා හෝම් පේජ් එකට එහා යනවා. අපිට අරෝ එක අරගෙන ගිහිල්ලා අර හෝම් කියන ටැබ් එකේ ක්ලික් කරන්න අවශ්‍ය නැහැ. ඒකයි කියන්නේ මේ අදාළ තැනට පාර පෙන්නනවා. ඊළඟට තව තියෙන මේ page up page down කියලා බටන් දෙකක්.
ඒ දෙක තද කරත් වෙන්නේ මොකද්ද? ටක් ගාලා අපි ඉන්න වෙබ් පිටුවේ උඩට ඉක්මනට අරගෙන යනවා. එහෙම නැත්නම් අපි ඉන්න වෙබ් පිටුවේ පහළට ඉක්මනට අපිව අරගෙන යනවා. එහෙනම් මේ කොළ පාටින් ලකුණු කරපු කීස් අපිට කරන්නේ මොකද්ද? මඟ පෙන්වනවා. යම් කිසි කාර්යයකට මඟ පෙන්වනවා. ඒ නිසා ඒවට අපි කියනවා සංචලන යතුරු. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා navigation keys. navigation keys. සංචලන යතුරු. ඔව්. ඒත් එක්කම මේ යතුරු පුවරුවේ ඔයගොල්ලන්ගේ දකුණු අත පැත්තෙන් දකුණු පසින් පෙන්නනවා යම් කිසි අතුරු කිහිපයක් කාණ්ඩගත වෙලා ඒ අතුරු වල අපිට දකින්න ලැබෙනවා විවිධ සංඥා විවිධ අංක නිරූපණය වෙනවා ඊළඟ ඒ වගේම ඉහළට ඊතලයක් පහළට ඊතලයක් සහ වම සහ දකුණ කියන දෙපසට ඊතල දෙකක් ආකාරයට දකින්න ලැබෙනවා ඊට අමතරව අනිත් යතුරු වල page up page down කියන සංඥා දකින්න ලැබෙනවා home සහ end කියන සංඥා දකින්න ලැබෙනවා ඊට පස්සේ enter කියලා තව යතුරක් තියෙනවා එතනම del කියලා තව යතුරක් තියෙනවා මෙන්න මේ නිල් පාටට තියෙන යතුරු කාණ්ඩයෙන් සිද්ධ කරන්නේ පරිගණකයට අපිට අවශ්‍ය ඉලක්කම් ඊටාම ඉක්මනින් ඇතුළත් කර ගැනීමේ පහසුව සලසන පරිගණකයට අපිට අවශ්‍ය ඉලක්කම් පරිගණකය තුලට ඊටා ඉක්මනින් ඇතුළත් කිරීමේ පහසුකම මේ යතුරු වලින් අපිට සලසන අපිට මොන වගේ වෙලාවටද මේ ඉලක්කම් ඊටාම ඉක්මනින් පරිගණකයට ඇතුළු කරන්න වෙන්නේ විශේෂයෙන් අපි පරිගණකයේ තියෙනවා විවිධ මෘදුකාංග එතකොට කැල්කියුලේටරේ සඳහාත් පරිගණකයේ අඩංගු වෙලා තියෙනවා මෘදුකාංගය කැල්කියුලේටර් කියලා. අන්න ඒ කැල්කියුලේටර් කියන මෘදුකාංගය අපි ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඒකෙන් විවිධ යම් කිසි ගණනක් එකතු කරගන්න, අඩු කරගන්න, බෙදා ගන්න, වැඩි කරගන්න ඔන්න ඔය වගේ කියන උදාහරණ අවස්ථාවලදී ඉක්මනින් ඉලක්කම් පරිගණකයට ඇතුල් කරගන්න මෙන්න මේ නිල් පාටින් ලකුණු කරපු සංඛ්‍යා මේ යතුරු ඛණ්ඩය අපිට ප්‍රයෝජනවත් වෙනවා ඒකට අපි කියනවා විශේෂිත නමක් සංඛ්‍යා යතුරු තලය එහෙම නැත්නම් numeric keypad සංඛ්‍යා යතුරු තලය එහෙමත් නැත්නම් numeric keypad මේ numeric keypad එකෙත් අපිට තියෙනවා අර මම කලිනුත් සඳහන් කරා ඉහළට සහ පහළට වම් පසට සහ දකුණු පසට කියන හතර පසටම ඊතල ඇයි අපිට ඒ අවස්ථාවේදී මේ පරිගණකයේ විවිධ ස්ථානවලට උඩට සහ පහළට වමට සහ දකුණට කියන හතර පසට පහසුවෙන් ගමන් කිරීමේ පුළුවන්කම ඇති වෙන්නේ තමයි මේ ඊහිස් සටහන් වෙලා තියෙන්නේ ඒ වගේම තියෙනවා page up page down කියලා. එතෙන්දී වෙන්නේ මේ page up page down කියන යතුරු වලින් ඉතාම පහසුවෙන් අදාළ මෘදුකාංගයේ ඉහළට සහ පහළට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා.
හැබැයි මේ යතුරු ක්‍රියාත්මක කරනකොට විශේෂයෙන් මේ අර ඉලක්කනුත් තියෙනවා මෙතන home page up page down කියලා තියෙනවා ඒ ඉලක්කම් එක්කම තවත් වචන සටහන් කරලා තියෙනවා. අන්න ඒ වචන ක්‍රියාත්මක කරන අවස්ථාවලදී අපිට සමහර වෙලාවට මේ මෙහෙයුම් යතුරක් මේ සඳහා උපකාර කරගන්න සිද්ධ වෙනවා. මොකද මෙහෙයුම් යතුරු වල ක්‍රියාකාරීත්වය තියෙන්නේ තනිව හෝ තවත් යතුරක් එක්ක විවිධ ක්‍රියාකාරකම් සඳහා උපකාර කර ගැනීම. එතකොට ඔන්න ඔය අවස්ථාව ගත්තොත් මේ සංඛ්‍යා යතුරු තලයේ තියෙන page up page down ඊළඟට අර ඊහිස් 4 home කියන යතුරු ක්‍රියාත්මක කරද්දී ඔන්නේ අකුරු වලින් තියෙන ක්‍රියාව සිද්ධ කර ගන්නකොට අපිට ඒ යතුර සමග සමහර වෙලාවට යම්කිසි මෙහෙයුම් යතුරක් පාවිච්චි කරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. අපි ඒ සංඛ්‍යා ටිකට ඒ සංඛ්‍යා අඩංගු මේ යතුරු ගණයට අපි කියනවා සංඛ්‍යා යතුරු තලය කියලා. සංඛ්‍යා යතුරු තලය එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මොකද්ද? numeric keypad. numeric keypad. Right. එහෙමනම් අපි පරිගණක යතුරු පුවරුවේ ප්‍රධාන යතුරු වර්ග 5ක් ගැන මේ වෙද්දී කතා කරා අවබෝධයක් ලැබුවා. ප්‍රධාන යතුරු වර්ග 5ක් පිළිබඳව මම හිතනවා ඔයගොල්ලන්ට මේ පිළිබඳ හොඳ මතකයක් ඇති කියලා. මට ඊට කලින් දැනගන්න ඕන අපේ දරුවන්ගෙන් මේ මම මේ කතා කරපු දේ ඔයාලට පැහැදිලි වුණාද? මේ යතුරු ගැන අපි කතා කරපු පාඩම යතුරු ගැන කතා කරපු දේවල් පැහැදිලි වුණාද? තව විශේෂිත දේවල් දැනගන්න තියෙනවද මේ යතුරු ගැන? මම කියපු දේවල් ටික පැහැදිලි වුණාද? පැහැදිලි සර්. පැහැදිලි. කවුද මේ අන්තමට පැහැදිලි කියලා කිව්වේ? ඔව් මං කියන්නේ කවුද? මං කිව්වේ කවුද? මට පේන්නේ නැහැ මේ නවෝදයි මේ රහසෙන් කතා කරන්නේ. බය නැතුව අයියෙන් කතා කරන්නේ. ඒ ඔක්කොම යාළුවෝ ඉන්නේ උගලන්නේ. ටිකක් අයියෙන් කතා කරන්න ඕන. චූටි ළමයි නෙවෙයි. ඔව් හරි. කවුරුත් නෑනේ ඉවේ පැහැදිලි නෑ සර්යි පැහැදිලි කරන්න කියලා. අයියේ. ඔක්කොටම පැහැදිලි. හොඳයි. එහෙමනම් අපි ලියා ගමු යතුරු පුවරුවේහි විශේෂිත යතුරු වලින් සිදු කරනු ලබන කාර්යයන්. අද දිනේ දාලා ලියා ගමු. අද දිනේ දාලා ලියා ගමු මාතෘකාව යතුරු පුවරුවේහි විශේෂිත යතුරු වලින් සිදු කරනු ලබන යතුරු පුවරුවේහි විශේෂිත
යතුරු වලින් සිදු කරනු ලබන කාර්යයන්. ලියාගත්තද මාතෘකාව? ඔව්. right. එහෙම ලියාගෙන ඉවර වෙලා ඕගොල්ලා දැන් කරන්න තියෙනවා ඇත්තටම විශේෂිත කාර්යයක්. මොකක්ද ඒ විශේෂිත කාර්ය? විශේෂිත කාර්ය තමයි මේක ඇඳගන්න බැරි නෑ. මේ කීබෝඩ් එක ඇඳගමු. ඉක්මනින් කීබෝඩ් එක ඇඳගන්න පුළුවන් නේද ඇඳගන්න? ආ? බෑ සර්. බෑ. සර් හුන්නේ මොකද්ද? ආ? අනේ අමාරුයිනේ. සර් හෙන්න. කවුද මේ අමාරුයි කියන්නේ? ඔබලා? නෑ ගොඩක් අමාරුයි. වෙන්න තියෙනවා. මට තේරුණා. සංකීර්ණයි. සංකීර්ණයි. අර මං ලකුණු කරපු එක නිසා. ඈ? නෑ කීබෝඩ් එකේ විදියටම අඳින්න ඕනේ. ඒ විදිහටම ඇඳගන්න අමාරුයිද කීබෝඩ් එක? සර් රූපයක් හරලා හරි රයිට් එහෙමනම් මෙහෙම කරමු. මම ඕකේ ඔය කලර්ස් වලින් ඔයගලන්ට එවන්නම් පික්චර් එකක්. ඔයගලන් ඒකේ මොකද්ද කරන්න ඕන? print out එකක් අරගෙන ඒ print out එක අලව ගමු. එහෙම හොඳයිද? හොඳයි සර්. හොඳයි. අපේ දරුවෝ කොහොමත් ලේසි වැඩ වලට කැමති නේද? ඈ? ලේසි වැඩ වලට හරි ආසයි. කවන්නේ. හොඳයි. මම ඒක තමයි බැලුවේ මම දන්නවා ඔක අඳින්නේ නැහැ කියලා. මම දැනගෙන තමයි කිව්වේ. ලියාගමු. යතුරු පුවරුවට අදාළ සර් ඒක ඉතින් කියන්න අර කන්නේ අලවන්න ඉඳ තියන්න ඕනේ නේද? අලවන්න ඉඩ තියා ගන්නත් පුළුවන් නැත්නම් මේ ටික ලියාගෙන යටින් ඉඳ තියන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලෝ පහසු කැමති විදියකට කරමු. හරිද? හරි සර්. යතුරු පුවරුවට අදාළ යතුරු විශාල සංඛ්‍යාවක් පවතින අතර වරහන් ඇතුලේ ලියන්න යතුරු 101ක් පවතින අතර එම යතුරු වලින් සිදු කරන්නා වූ විශේෂිත වූ කාර්යයන් පහත ආකාරයට දැක්විය හැක. right. එක කියලා ලියාගෙන අංක 1 කියලා ලියාගෙන අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද? මම මේ මෙන්න මේ ආකාරයෙන් දක්වන ටික පොඩ්ඩක් එන්න.
දැන් මම මේ ෂෙයා කරපු එක පේනවද ඔයගලන්ට? ඔව් හා? සර්. ඔව්. එහෙමනම් මෙන්න මේ ආකාරයෙන් ඔයගොල්ලෝ ලියාගමු. අංක 1 දාලා මේ මෙහෙයුම් යතුරු කියලා ලියලා ලස්සනට රවුම් කරගන්න පුළුවන්. මෙහෙයුම් යතුරු control keys ලියලා රවුම් කරගන්න පුළුවන්. එහෙම පුළුවන්ද? පාට පෑනේ ලියන්නද සර් එක්ක? හා? පාට පෑනේ. ඔය පාට පෑනෙන් ලියන්න පුළුවන් නම් හොඳයි. රවුම් කරගන්න අමාරුයිද? එහෙනම් කමක් නැහැ. නිකන් ලියන්න අංක 1 කියලා දාලා මෙහෙයුම් යතුරු ඊළඟට එතන ඉදිරියෙන් ලියන්න control keys කියලා. ලියලා ඒකේ යටතේ අපි මේ ටික ලියාගමු. මෙම යතුරු තනිව හෝ කිහිපයක් එක්ව මෙම යතුරු තනිව හෝ කිහිපයක් එක්ව යම් ක්‍රියාවක් සිදු කර ගැනීමට යොදා ගනී. මෙම යතුරු තනිව හෝ කිහිපයක් එක්ව යම් ක්‍රියාවක් සිදු කර ගැනීමට යොදා ගනී. එබැවින් එම යතුරු මෙහෙයුම් යතුරු හෙවත් control keys ලෙස හැඳින්වේ. එබැවින් එම යතුරු මෙහෙයුම් යතුරු හෙවත් control keys ලෙස හැඳින්වේ. මෙහෙයුම් යතුරු හෙවත් control keys ලෙස හැඳින්වේ. ඒවා අතර ලියාගන්න CTRL කියලා ලියාගෙන control කියන එක CTRL කියලා කමා එකක් දාගන්න. CTRL කමා ALT කමා ESC වැනි යතුරු නිතර භාවිතා කරන මෙහෙයුම් යතුරු වේ. නිතර භාවිතා කරන මෙහෙයුම් යතුරු වේ. නිතර භාවිතා කරන මෙහෙයුම් යතුරු වේ. ඒ අපි අංක 1 යටතේනේ ලිව්වේ. අංක 2 යටතේ ලියන්න. අනුලක්ෂණ යතුරු. එහෙම නැත්නම් අනුලක්ෂණ යතුරු කියලා ලියලා ඉදිරියෙන් ලියන්න character keys. ස්පෙලිංස් තියෙනවා මේ ෂෙයා එකේ. character keys. මෙහෙයුම් යතුරු අනුලක්ෂණ යතුරු. දෙවෙනි එක අනුලක්ෂණ යතුරු. මෙම යතුරු ලේඛන සකස් කිරීමේදී යතුරු ලේඛන සකස් කිරීමේදී අකුරු
කමා ඉලක්කම් කමා විරාම ලක්ෂණ සහ සංකේත ඇතුළත් කිරීම සඳහා භාවිතා කෙරේ. විරාම ලක්ෂණ විරාම ලක්ෂණ සහ සංකේත ඇතුළත් කිරීම සඳහා භාවිතා කෙරේ. සංකේත ඇතුළත් කිරීම සඳහා භාවිතා කෙරේ. තුන්වෙනි අතුරු වර්ගය. තුන්වෙනි අතුරු වර්ගය. තුන්වෙනි අතුරු වර්ගය කාර්ය යතුරු. කාර්ය යතුරු. කාර්ය යතුරු. function keys. යම් විශේෂ කාර්යයක් ඉටු කර ගැනීම සඳහා යම් විශේෂ කාර්යයක් ඉටු කර ගැනීම සඳහා යම් විශේෂ කාර්යයක් ඉටු කර ගැනීම සඳහා මෙම කාර්ය යතුරු යොදා ගනී. යම් යම් අවස්ථාවලදී මෙම කාර්ය යතුරු සමග තවත් යතුරක් හෝ දෙකක් ක්‍රියාත්මක කිරීමටද සිදුවේ. යම් යම් අවස්ථාවලදී ටික ආයෙම කියන්නකෝ. මුල ඉඳන්ද? මුල ඉඳන්ද? හොඳයි. right. යම් විශේෂ කාර්යයක් ඉටු කර ගැනීම සඳහා මෙම කාර්ය යතුරු යොදා ගනී. යම් යම් අවස්ථාවලදී මෙම කාර්ය යතුරු සමග තවත් යතුරක් හෝ යතුරු කිහිපයක් යොදා ගැනීමටද සිදුවේ. මෙම කාර්ය යතුරු මගින් සිදුවන කාර්යයන් වැඩසටහනින් වැඩසටහනට වෙනස් වීමටද බොහෝ විට ඉඩකඩ ඇත. මෙම
කාර්ය යතුරු මගින් සිදුවන කාර්යයන් වැඩසටහනෙන් වැඩසටහනට වෙනස් වීමටද බොහෝ විට ඉඩකඩ ඇත. ඉඩකඩ ඇත. ඊළඟ කරුණ හතරවෙනි කරුණ සංචලන යතුරු navigation keys සංචලන යතුරු navigation keys මෙම යතුරු ලේඛනයක් වෙබ් පිටුවක් මෙම යතුරු ලේඛනයක් වෙබ් පිටුවක් හෝ යම්කිසි මෘදුකාංගයක් මත අවශ්‍ය දිශාවට ගමන් කිරීමටත් විවිධ වචන සංස්කරණය කිරීමටත් භාවිතා වේ. එම යතුරු අතර තරු ලකුණු දාලා පල්ලෙහාට ලියා ගන්න දරුවනේ. එම යතුරු අතර කියලා තරු ලකුණු දාලා පල්ලෙහාට ලියා ගන්න. දිශා යතුරු වරහන් ඇතුලේ ලියා ගන්න arrow keys. අපි ඉගෙන කිව්වා දිශා යතුරු arrow keys. ඊළඟ තරු ලකුණ home key. ඊළඟ තරු ලකුණ end key. home key, end key. ඊළඟ තරු ලකුණ page up key. ඊළඟ තරු ලකුණ page down key. ඊළඟ තරු ලකුණ delete key. සහ insert key. වැනි යතුරු ප්‍රධාන වේ.
වැනි අතුරු ප්‍රධාන වේ. ඊළඟ කරුණ ලියා ගමු. 1 2 3 4 5 පස්වෙනි කරුණ. සංඛ්‍යා යතුරු තලය. සංඛ්‍යා යතුරු තලය. සංඛ්‍යා යතුරු තලය. numeric keypad. සංඛ්‍යා යතුරු තලය numeric keypad. ඉලක්කම් ඉතා ඉක්මනින් පරිගණකයට ඇතුළත් කර ගැනීම සඳහා ඉලක්කම් ඉතා ඉක්මනින් පරිගණකයට ඇතුළත් කිරීම සඳහා ඉලක්කම් ඉතා ඉක්මනින් පරිගණකයට ඇතුළත් කිරීම සඳහා මෙම යතුරු තලය භාවිතා වේ. උදාහරණ ලියා ගන්න. උදාහරණ 1 කියලා දාලා ලියා ගන්න. විශේෂයෙන් පරිගණකයේ පවතින කැල්කියුලේටර් මෘදුකාංගය භාවිතා කිරීමේදී විශේෂයෙන් පරිගණකයේ පවතින කැල්කියුලේටර් මෘදුකාංගය භාවිතා කිරීමේදී විශේෂයෙන් පරිගණකයේ පවතින කැල්කියුලේටර් මෘදුකාංගය භාවිතා කිරීමේදී හොඳයි මට විනාඩියක කාලයක් දෙන්න මට විනාඩියක් දෙන්න හොඳයි මට සමාවෙන්න මම විනාඩියක කාලයක් ඔයගොල්ලන්ගෙන් අරගත්තා. ඔව් දැන් අපි මේ එක් කීස් වලින් එහෙම නැත්නම් මේ එක් යතුරු වලින් කරන කාර්යයන් පිළිබඳ අපි පොඩ්ඩක් කතා කරමු වෙන වෙනම. අපි පොදුවේ කතා කරා. අපි බලමු මොනවද මේ උදාහරණ විදියට මේ කීස් වලින් කරන වැඩ උදාහරණයක් වගේ අපි බලමු කරලා. එතෙන්දී මම ඔයගලන්ට ෂෙයා කරනවා මගේ සම්පූර්ණ කම්පියුටරේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා මම කියනවා මම මේ කීස් දෙකයි පාවිච්චි කරන්න කියන එක.
ඒ කියලා අපි බලමු මොකක්ද එතනින් කරන්න පුළුවන් කියලා. ඒ කීස් පාවිච්චි කරලා පොඩක් ඉන්න. දැන් මම මේ වෙලාවේ ඔයගලන්ට මගේ මුළු ස්ක්‍රීන් එකම ෂෙයා කරලා තියෙනවා. හරිද? දැන් මගේ අතේ තියෙනවා මෙතන කීබෝඩ් එක. දැන් මම මේ මුලින්ම කතා කරන්න යන්නේ මෙහියුම් යතුරු ගැන. එමත් නැත්නම් මොනවාද control keys ගැන. දැන් මේ control keys ගැන අපි මොනවද කිව්වේ? කාටද කියන්න පුළුවන් control keys ගැන අපි මොනවද කතා කරේ? කවුරු හරි කියන්න control keys වලින් අපි මොනවද කරන්නේ? අපි කිව්වා control keys මොන ආකාරයේ දේවල් වලටද පාවිච්චි කරන්නේ? කවුද කතා කරන්නේ? කවුරු හරි කතා කරන්න ඕන. මම අහපු ප්‍රශ්නෙට කවුරු හරි මට උත්තර දෙන්න ඕන දරුවනේ. පරිගණකය පාලනය කිරීමට. ඔව් පරිගණකය පාලනය කරන්න. ඔව් ජනක දිල්ෂාන් කියලා තියෙන ෂෝට්කට් කියලා හරි control key එකකින් මොකද්ද කරගන්න පුළුවන්? පාලනය කරනවා කියන්නේ මොකද්ද? පාලනය කරනවා කියලා කියන්නේ මොකද්ද? යම්කිසි ක්‍රියාවක් අපිට සිද්ධ කරගන්න පුළුවන් නේද මේ control keys වලින්? සමහරලාට control key එකක් එහෙම නැත්නම් control key එකක් සහිත සමග තවත් key එකක් පාවිච්චි කරන්න වෙනවා. එහෙම පාවිච්චි කරලා යම්කිසි ක්‍රියාවක් කාර්යයක් සිද්ධ කරගන්න පුළුවන්. හොඳයි දැන් මම බලනවා ඔයගලන්ට මම පෙන්නන්නම්. මම මෙන්න මේ window කියන key එක අපි මේ කතා කරපු මෙහෙයුම් යතුරු වලට අදාළ window කියන key එක මේ window එකක් එක තියෙන key එක press කරනවා බලමු මොකද්ද වෙන්නේ කියලා. දැක්කද මොකක්ද උනේ කියලා? පේනවද? ඔව් සර්. window key එක press කරාම මොකක්ද දැන් මොකක් හරි වෙනසක් දැක්කද අපේ ස්ක්‍රීන් එකේ share වෙච්ච එක? ඔව් සර්. මොකද මම ආයෙ press කරනවා. ඔන්න. window key එක press කරාම යම්කිසි වෙනසක් සිද්ධ වුණා ස්ක්‍රීන් එකේ. සවුන්ඩ් එක ස්ටාර්ට් නැතුව. මෙනු එක පෙන්වන්න. ස්ටාර්ට් මෙනු එක පෙන්වන්න. ඔව්. ඔන්න. right. ඔව් ඒත් එක්කම අපි තව උදාහරණයක් බලමු. මේ alt එකයි මේ alt කියන key එකයි මෙතන තියෙන මේ F4 කියලා key එකක්. alt key එකයි F4 කියන key එකයි press කරාම අපි බලමු මොකද්ද වෙන්නේ කියලා.
අනසර් නැතුව ගියා. ඒක බා මේකනේ තියෙන්නේ. කොහොස සර් තබනේ මොකද උනේ? අට්ටුනානේ සර්. ආ? ඔව්. ඕල්ට් F4 එකෙන් උනේ මොකද්ද? අපි හිටපු ෂෙයා එක. අපි හිටපු ෂෙයා එක අයින් වුණා. ඕල්ට් F4 කියන එකෙන්. ඕල්ට් F4 කියන කී එක ප්‍රෙස් වුණාට පස්සේ අපි ඉන්න ෂෙයා එක අයින් වුණා. අපි හිටපු වින්ඩෝ එක ක්ලෝස් වෙලා ගියා. සම්පූර්ණයෙන්ම ක්ලෝස් වුණා. ඔන්න ඔය ආකාරයට තමයි අපි මේ මෙහෙයුම් කීස් මෙහෙයුම් යතුරු ක්‍රියාත්මක කරන්නේ. එක්ක මේ මෙහෙයුම් යතුරක් එහෙම නැත්නම් මෙහෙයුම් යතුරකුයි තවත් යතුරකුයි එකට එකතු වෙලා කටයුතු කරනවා. අපි තව දෙයක් බලමු. තවත් ආකාරයක් අපි බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ NCAT 1 2 3 කියලා එකක් පේනවද ටයිප් වුණා? හා? පේනවද NCAT 1 2 3 කියලා එකක් ටයිප් වුණා? ඔව් සර්. ඔව් සර් පේනවා. රයිට්. ඔන්න බලන්න. පේනවා. රයිට්. දැන් මම මේ NCAT 1 2 3 කියන එක highlight කරා. ඊට පස්සේ මම මේ keyboard එකේ බලන්න පේනවද keyboard එක මම අල්ලන් ඉන්න තැන? keyboard එක පේනවද? හා? ඔව් සර්. පේනවා. මම ඔන්න control key එකයි මේ C එකයි press කරනවා. press කරා. press කරලා ඉවර වෙලා control එකයි V එකයි press කරා. දැක්කද මොකක්ද උනේ කියලා? හා? copy paste හා? දැක්කද මොකද්ද සිද්ධ වුනේ කියලා? දැන් ඔන්න මම ආපහු මේ control එකයි V එකයි ආයෙ press කරනවා. capital දැක්කද? copy paste. copy paste වෙනවා. control එකයි C එකයි click කරගත්තා. ඔන්න මම ආපහු මේ ටික ගන්නවා. control එකයි C එකයි මම press කරා. දැන් ඔන්න press කරා. press කළා. මෙතන යටට ගමු. අරගෙන ඉවරලා control එකයි V එකයි press කරා. ඔන්න copy paste කරන්න පුළුවන්. control එකයි C එකයි click කරාම copy වෙනවා. control එකයි V එකයි click කරාට පස්සේ ඒක තව තැනක අපිට paste කරගන්න පුළුවන්. ඔන්න ඔය මෙහෙයුම් යතුරු ක්‍රියා කිරීම සඳහා උදාහරණ තමයි මම මේ පෙන්වුවේ. right? වහන්න එපා ඕනේ. ලියාගමු මාතෘකාවක්. මෙහෙයුම් යතුරු ක්‍රියාත්මක කිරීම. මෙහෙයුම් යතුරු ක්‍රියාත්මක කිරීම. මෙහෙයුම් යතුරු ක්‍රියාත්මක කිරීම. මෙම මෙහෙයුම් යතුරු ක්‍රියාත්මක වන ආකාරය
විවිධ අවස්ථා යටතේ උදාහරණ ආකාරයට දැක්විය හැක. මෙම මෙහෙයුම් යතුරු ක්‍රියාත්මක වීම විවිධ අවස්ථා යටතේ උදාහරණ ආකාරයට දැක්විය හැක. අංක 1 ලියා ගන්න. සර් තව පාරක් කියන්න මුලින්ම. මෙම මෙහෙයුම් යතුරු ක්‍රියාත්මක වීම ආකාර කිහිපයකට මෙම මෙහෙයුම් යතුරු ක්‍රියාත්මක කිරීම ආකාර කිහිපයකට උදාහරණ යටතේ දැක්විය හැක. මෙම මෙහෙයුම් යතුරු ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියාත්මක වීම ආකාර කීපයකට උදාහරණ යටතේ දැක්විය හැක. උදාහරණ යටතේ දැක්විය හැක. අංක 1 දාන්න. උදාහරණ අංක 1 දාන්න. උදාහරණ අංක 1 දාලා ලියන්න. වින්ඩෝ කී එක වින්ඩෝ යතුර වින්ඩෝ කියලා දාන්න. නැත්නම් ඔකට ජනේල යතුර කියලා කියන්නේ. ඉතින් ඕක අවශ්‍ය නැහැ ජනේල යතුර කියලා කියන්න. අපි වින්ඩෝ කියලා ලියලා ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න WINDOW කියලා ලියලා අර ඉන්වර්ටඩ් කමාස් දාගන්න. එහෙම ලියලා ඊට පස්සේ ලියන්න යතුර ක්‍රියාත්මක කරපසු ක්‍රියාත්මක කරපසු ස්ටාර්ට් මෙනු කියන එකත් ලියන්න ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ. ස්ටාර්ට් මෙනු කියන එක ලියන්න ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ. ඉක්මනින් ලබා ගත හැක. ස්ටාර්ට් මෙනු ඉක්මනින් ලබා ගත හැක. උදාහරණ අංක 2 ලියන්න. ALT කියලා ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ ලියන ALT කියලා ලියලා ඉතින් ඉස්සරහින් ලියන යතුර කියලා. ALT ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ ලියලා ඊට ඉස්සරහින් ලියන යතුර සහ F4 කියලා ලියලා ඒකත් ලියන්න ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ දාන්න F4 යන යතුරු එකවර ක්‍රියාත්මක කරපසු වින්ඩෝ එකක් සංවෘත කර ගැනීමට වරහන් ඇතුලේ ලියන්න close the window. වරහන් ඇතුලේ ලියන්න close the window. සංවෘත කර ගැනීමට පහසුවෙන් හැකියාව ලැබේ.
වින්ඩෝ එකක් සංයුක්ත කර ගැනීමට පරහන් ඇතුලේ ලියන්න close the window. Close the window. window එක close කරගන්නවා. පහසුවෙන් හැකියාව ලැබේ. පහසුවෙන් හැකියාව ලැබේ. පහසුවෙන් හැකියාව ලැබේ. ඒ මගින් පරිගණකයක ෂට්ඩවුන් වින්ඩෝ එකද පරිගණකයක ෂට්ඩවුන් කියලා ලියලා ඒකත් ලියාගන්න මේ ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ ෂට්ඩවුන් කමා දාලා ෂට්ඩවුන් වින්ඩෝ එක ෂට්ඩවුන් වින්ඩෝ එක කියලා ලියන්න. පරිගණකයක ෂට්ඩවුන් වින්ඩෝ එක ඉතා ඉක්මනින් ලබා ගැනීමටද මේ මගින් හැකියාව ලැබේ. පරිගණකයක ෂට්ඩවුන් වින්ඩෝ එකද ඉතා ඉක්මනින් ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබේ. මේ මගින් හැකියාව ලැබේ. උදාහරණ දෙක ලියාගමු. උදාහරණ තුන ලියාගමු. උදාහරණ තුන යම්කිසි ලේඛනයක් සකස් කිරීමේදී එම ලේඛනයෙහි යම්කිසි ලේඛනයක් සකස් කිරීමේදී එම ලේඛනයෙහි ලකුණු කරන ලද යම්කිසි අක්ෂර හෝ සංඛ්‍යා හෝ එම ලේඛනයෙහි ලකුණු කරන ලද යම්කිසි අක්ෂර හෝ සංඛ්‍යා හෝ සංකේත හෝ විරාම ලක්ෂණ කාණ්ඩයක් ඊට පස්සේ ලියන්න control TRL කියලා ලියන්න within inverted commas ඇතුලේ CTRL කියලා ලියන්න inverted commas ඇතුලේ සහ CTRL සහ C කියන එකත් වෙනම ලියන්න inverted commas ඇතුලේ CTRL සහ C කියන එක ලියන්න inverted commas ඇතුලේ වෙන වෙනම යන යතුරු එක්වර භාවිතයෙන් කොපි කර ගැනීමට කියන්න පුළුවන්ද? ආ ආපහු කියන්න පුළුවන්ද? ඔතන ඉඳන්ද
විරාම ලක්ෂණ කාණ්ඩයක් කියන තැන ඉඳන් හරි යම්කිසි අක්ෂර සංඛ්‍යා සංකේත හෝ විරාම ලක්ෂණ කාණ්ඩයක් ඊළඟට ලියන්න control CTRL කියලා ලියන්න within brackets sorry inverted commas CTRL inverted commas සහ C එකත් ලියන්න inverted commas යන යතුරු එකවර ක්‍රියාත්මක කිරීමෙන් කොපි කර ගැනීමටත් COPY කියලා දාන්න කොපි කියලා දාන්න ඒකත් දාන්න ඉන්වර්ටඩ් කමාස් ඇත කොපි කර ගැනීමටත් එම කොපි කරගත් කාණ්ඩය ලියන්න ආපහු CTRL කියලා ලියන්න ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ CTRL කියලා ලියන්න ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ CTRL ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ යන්න සහ I inverted commas ඇතුලේ ලියන V යන යතුරු එකවර භාවිතයෙන් තවත් ස්ථානයක කොපි කියන එක දාන්න ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ කොපි කර ගැනීමටත් හැකියාව ඇත right ඔයා අපි ලිව්වේ මොනවා ගැනද මෙහෙයුම් අක්ෂර ගැන මෙහෙයුම් යතුරු ගැන ඔය ලිව්වේ මෙහෙයුම් යතුරු ගැන තමයි අපි ඔය කතා කරේ ඊළඟට අපි කතා කරන්න යනවා අනුලක්ෂණ යතුරු මාතෘකාව ලියමුද අපි මෙහෙයුම් යතුරු වල ලිව්ව මාතෘකාව මොකද්ද මෙහෙයුම් යතුරු වල ලියපු මාතෘකාව right එහෙනම් ඊළඟ මාතෘකාව ලියන්න අනුලක්ෂණ යතුරු ක්‍රියාත්මක කිරීම අනුලක්ෂණ යතුරු
ක්‍රියාත්මක කිරීම. මම මේ පෙන්වුවේ ඔයගලන්ට උදාහරණ. ඕකේ අපි වෙන වෙනම තව ඕකේ ෂෝට් කට්ස් තියෙනවා. ඒවා කතා කරන්න ගියොත් ගොඩාක් අපිට කාලය ගත වෙනවා. ඉතින් ඇත්තටම ඔයගලන්ට කීබෝඩ් එක ගැන මෙච්චර උගන්වන්නත් නැහැ. මේකේ කොම්පොනන්ට්ස් ගැන කතා කරන්න විතරයි ටිකක් තියෙන්නේ. නමුත් මම ඔයගලන්ට පොඩි අදහසක් අවබෝධයක් දුන්නා මේ කීබෝඩ් එක කොහොමද පාවිච්චි කරන්නේ. මේවයි මම ඒක ඇහුවේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ කීස් පාවිච්චි කරන විදි දන්නවද කියන එක. එහෙම දන්නවනම් මම තීරණය කරේ මේක කරන්නේ නැහැ කියලා. නමුත් ටිකක් දන්නවා ඔහොම කියපු නිසා තමයි මම මේ ගැන පොඩ්ඩක් වැඩි දුරට ඔයගලත් එක්ක කතා කරේ. යම් කිසි තරමක මම ඔයගලන්ට අවබෝධයක් මේ පිළිබඳව ලබා දෙනවා. අනුලක්ෂණ යතුරු ක්‍රියාත්මක වන ආකාරය. මොනවද මේ අනුලක්ෂණ යතුරු වලින් කරන්නේ? අනුලක්ෂණ යතුරු වලින් මොනවද අපි කරන්නේ? කො මට කියන්නකෝ. මොනවද අනුලක්ෂණ යතුරු කියන්නේ? මොන වගේ දේවල්ද අපි අනුලක්ෂණ යතුරු වලින් කරන්නේ? යතුරු ලේඛන සකස් කිරීමේදී අකුරු ඉලක්කම් විරාම ලක්ෂණ සහ සංකේත ඇතුළත් කිරීමට. ඔව්. ඒ වගේම මේ අනුලක්ෂණ වල මම ඒ වෙලේ කතා කරා තව ප්‍රධාන යතුරු කීපයක් තියෙනවා. අර අකුරු ඉලක්කම් සංකේත ඇතුළත් කිරීමට අමතරව මේකේ තියෙන තව ප්‍රධාන අකුරු කීපයක්. ඒවයි මොනවද වෙන්නේ කියන එක අපි දැන් කතා කරමු. මම ඒ වෙලෙත් කිව්වා. අපි මේ ආකාරයෙන් ලියා ගමු. පොඩි සටහනක්. මෙහිදී අක්ෂර මෙහිදී අක්ෂර ඉලක්කම් මෙහිදී අක්ෂර ඉලක්කම් සංකේත සහ විරාම ලක්ෂණ යම්කිසි යතුරු ලේඛනයක ඇතුළත් කිරීමට අමතරව තවත් ප්‍රධාන කාර්යයන් කිහිපයක් පහත දක්වන යතුරු වලින් සිදුවේ. මොනව වෙන්නේ නැතිද මේ යතුරු? තරු ලකුණක් දාලා ලියා ගන්න. ටැබ් කියලා ලියා ගන්න අර ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ. ටැබ් ඊට පස්සේ තරු ලකුණක් දාලා ලියා ගන්න ටැබ් කියලා ඊළඟ තරු ලකුණ දාන්න inverted commas ඇතුළේ ලියන්න caps lock CAPS LOCK caps lock ඊළඟ තරු ලකුණ දාලා ලියන්න shift SHIFT shift
SHIFT shift. ඊළඟ තරු ලකුණ දාලා ලියන්න ස්පේස් බා SPACE ස්පේස් bar BAR space bar space bar ඊළඟ තරු ලකුණ දාලා ලියන්න back space BACK SPACE back space back space ඊළඟ තරු ලකුණ දාලා ලියන්න enter enter right හොඳයි මං හිතනවා මේ දක්වා අපි කතා කරපු ටික අපේ දරුවන්ට පැහැදිලි වුණා කියලා හොඳට මම හරිද එහෙම නැත්නම් තව පැහැදිලි කර යුතු තැන් තියෙනවා අපි කීබෝඩ් එකෙන් පෙන්නපු ටික එහෙම පැහැදිලිද ඔයාලට තව පැහැදිලි කරන්න ඕන තැන් තියෙනවද පැහැදිලි මට අපේ එක පුංචි දරුවෙක් තමයි කතා කරලා හිමීට කියන්නේ පැහැදිලි කියලා. ඒ ඇරෙන්න අපි වෙන කවුරුවත් මොකොත් උත්තරයක් නැහැ. පැහැදිලි නම් පැහැදිලි කියන්න ඕන අපැහැදිලි නම් අපැහැදිලි කියලා කියන්න ඕන. මට ඒකයි අවශ්‍යතාවය. අපැහැදිලි නම් මම නැවතත් ඒ ටික කියලා දෙනවා. right. හොඳයි. ඔව් කසුන් දෙන මැසේජ් එකකින්. right. එහෙමනම් අපි මේ ඉතුරු ටික ගැන කතා කරනවා හෙට දවසේ ඔයගලන්ට පැයක් තියෙනවා. මෙන්න අචල අහනවා මොකද්ද කිව්වේ කියලා. නින්ද ගියාද? ඇහිලා නැහැ අචලට. අයියෝ ඇහුන්නේ නැහැලු. හොඳයි අචල දැන් මේ දක්වා මම අපි කියපු ටික ලියාගත්තද අචල? අචල අපි කියපු ටික ඇහුන්නේ නැහැ සර් කඩිය ඇහුන්නේ. ආයෙමද? එතකොට අපේ අනිත් දරුවන්ට ඇහුණාද අන්තිම ටික? අපි අන්තිමට ලියපු ටික අපේ දරුවන්ට ඇහුණාද අනිත් දරුවන්ට? මේ ඇහිලා තියෙන්නේ. ඔව් සර්. හොඳයි. එහෙමනම් මම මෙහෙම දෙයක් කරන්නම්. මම මේ අද කතා කරපු ටික ඔයගලන්ට අද රාය වෙද්දී වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්. එතකොට පොඩ්ඩක් ඒක බලන්න නොඇහිච්ච තැන් සඳහා හරිද? ඇහුන්නේ නැති තැන් සඳහා මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එතකොට ඒක බලන්න සහ දැන් මම අද ප්‍රැක්ටිකලි කතා කරපු දේවල් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. හෙට දවසේ තව පැයක් අපිට තියෙනවා. ඒ කාලය ඇතුළත අපි මේ කීබෝඩ් එකේ රාජකාරී ටික ඉවර කරනවා. ඉක්මනෙන් කීබෝඩ් එකේ රාජකාරී ඉවර කළා අපි අනිත් තැන් වලට ටට්ටක් ගාලා යන්න ඕන. ඒ නිසා හෙට මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් මං ඔයගොල්ලෝ ඔක්කොටම සමුදෙන්නයි හදන්නේ. දැන් අපේ පැය දෙකකටත් වැඩි කාලයක් ටිකක් ගිහින් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ අද හිටපු ළමයි ටික දැනට ඉන්නවා 14ක්. ඒ දරුවෝ ටිකත් අර කලින් ඉඳලා යම් යම් ගැටලු නිසා පිට වෙලා ගියපු දරුවෝ ටිකත් තව අද දවසේ සහභාගී නොවෙච්ච තව දරුවෝ ටිකකුත් වැඩිපුරත් එක්ක සහභාගී වෙයි කියලා හෙට දවසේ පන්තියට. ඒ බලාපොරොත්තුවෙන් මම ඔයගලන්ට සමු දෙන්න යන්නේ මේ වෙලාවේ. හැබැයි ඊට කලින් මට තව දෙයක් අවශ්‍යයි. මොකද්ද අපි අර හැමදාම ක්ලාස් එකෙන් ඉවත් වෙලා යද්දී ගන්නවනේ අර ෆොටෝ එකක්. වීඩියෝස් ටික ඔන් කරමු පුළුවන් දරුවෝ. මං හැමෝටම බල කරන්නේ නැහැ. පුළුවන් දරුවෝ වීඩියෝස් ටික ඔන් කරගමු. ඔව් අචල වීඩියෝ ඔන් කරන්න කියලා කිව්වේ.
රයිට් අචල ඔන් කරා කො බලන්න ඉස්සෙල්ලා කවුද ප්‍රමෝද්‍යත් ඉස්සෙල්ලා ඔන් කරා කසුන් රයිට් කසුන් ආයේ පිට් එකේ ටක් ගාලා වීඩියෝ ඔන් කරනවා රයිට් දිනිසුරු තිලංක රයිට් නවෝදා නිර්මාණිකෝ ප්‍රමෝද්‍යද මන්දා රයිට් හසින්ද ඔන් ඉන්නවා රයිට් ඒ ඇති more than enough. Okay, thank you very much. Thank you very much for switching on the videos. එහෙමනම් අපි හම්බෙනවා ආපහු හෙට උදේ 8:00ට. එතකන් හැමෝටම සුබ දවසක් ප්‍රවේශමෙන් ඉන්න. ඒක තමයි හැමදාම කියන්න තියෙන එකම දේ මේ දවස්. Have a nice day to you all. Okay, welcome. Thank you. Welcome.